7 minutes. කරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මුලින්ම මේ අවස්ථාවේදී ඔබතුමාට සුභාශිංසනය කිරීම සඳහා මම අවස්ථාවක් කරගන්නවා. Thank you. මුල් අවස්ථාවේදීම මම කවදාවත් හිතුවේ නැහැ 1977 82 මගේ පියා එක්ක දේශපාලන රැස්වීම් බලන්න යනකොට කවදාවත් මට මේ සභාවට ඇවිල්ලා සමාජිකයෙක් වෙන්න අවස්ථාව ලැබෙයි කියලා. මුලින්ම මම අවස්ථාවේදී අවස්ථාව සලසා දුන්නු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහ කරු ජනාධිපතිතුමාට අගමැතිතුමාට මෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමාට ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම මගේ ආචාර්ය පුද කරනවා මේ රටේ පොදු ජන පෙරමුණට අපේ පක්ෂයට ඡන්දය දුන්නු ලක්ෂ සංඛ්‍යාත ජනතාවට. මුලින්ම කරු සභාපතිතුමනි මා ප්‍රකාශ කරන්නට ඕන අපේ වැදගත්ම මම පෙනී සිටින දර්ශනය අනුව මම හිතනවා අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට විශේෂයෙන්ම සීලු ජනතාව ඒකරාශි කරගත් ශ්‍රී ලාංකීය රටක් හදන්නට ඕන කියලා. විශේෂයෙන්ම අපි සම්පූර්ණයෙන්ම ඒ වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිනවා. ඒක විතරක් නෙවෙයි ජාතිවාදය ප්‍රතික්ෂේප කරලා ජාතිකවාදය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් අපි හිතේ තියාගන්නට හොඳ නැහැ. මිත්‍රවරුනි, ගරු සභාපතිතුමනි, මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මෙම පාර්ලිමේන්තුවට තේරීපත් වූ සියලු දෙනාම අපි ප්‍රධාන වශයෙන් මේ වනකොට 4 වන උපලේඛනයේ සහ 7 වන උපලේඛනයෙහි යම් ප්‍රතිඥාවක් ලබා දෙනවා. එය වචනවලට විතරක් සීමා කළ යුතු නැහැ. 4 වෙනි උපලේඛනය කියන්නේ අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට. 7 වන ව්‍යවස්ථාවේ අපි කියනවා රට කඩන එකට විරුද්ධ වෙනවා කියන එක. මම එය පැහැදිලිව මේ අවස්ථාවේදී කියන්නට ඕන. Honorable Deputy Chairman, this is the Article 7, the 7th schedule, which says that I will uphold and defend the Constitution of the Democratic Socialist Republic of Sri Lanka, and I will not directly or indirectly or outside Sri Lanka support, espouse, promote, finance, encourage or advocate the establishment of a separate state within the territory of Sri Lanka. If that is the case, we should never by our act and conduct espouse that kind of a thing. That will only play into the gallery. Karu නියෝජ්‍ය සභාපතිතුමනි, මම ඔබතුමාගේ අවධානයට තවදුරටත් යොමු කරනවා ශ්‍රී ලංකාවේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වස්තිය. එහි සඳහන් කරනවා මේ ආකාරයට නිදහස් ලෙස තේරීපත් වූ ලංකාවාසී ජනතාවගේ නියෝජිතයන් වන අපි ජනතාව කෙරෙහි අපගේ ඇති බැඳීම් නිහතමානයෙන් පිළිගනිමින් පුද්ගල අභිමානය හා නිදහස සාතික කරන ආකාරයෙන්ද සාධාරණ සමාජ ආර්ථික හා සංස්කෘතික පදනමක් ඉදිවන ආකාරයෙන්ද රටේ සමගිය පුනර්ස්ථාපනය වන ආකාරයෙන්ද සෙසු ජාතීන් සමග සුහඳතාවය වර්ධනව කරන ආකාරයෙන්ද ස්වකීය අයිතිවාසිකම් හා වරප්‍රසාද යලි දිනාගෙන ආරක්ෂා කර ගැනීම පිණිස ඒ ජනතාව කළ වීරෝදාර හා අප්‍රතිහත අරගලය කෘතඥතාපූර්වකව සිහිපත් කරමින් එකී වරම ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනවයි කියලා තමයි සම්මත කරගෙන තියෙන්නේ. එහෙමනම් අපි සියලු දෙනාටම ඒ වගකීම තියෙන එක කරන්න. කටෙන් විතරක් කතා කරලා මදි. අපි සියලු දෙනාම මේ ඇතුළත් එළියෙත් මේ සම්බන්ධයෙන් පෙනී සිටිය යුතුයි කියන එක මම දැඩිව විශ්වාස කරනවා. හැබැයි ඒකෙදී අපි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියට තෝරා ගන්නට ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ I will read the ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තියේ පැහැදිලිවම අපිට සඳහන් කරලා තියෙන දෙයක් තියෙනවා. ඒක අපිට දැන් අභියෝගයට ලක් කරන්නට බෑ. ඒක අභියෝගයට ලක් කිරීමට අවශ්‍යත් නැහැ. මොකක්ද මේ 9 වන වගන්තිය? 9 වන වගන්තිය තමයි ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවෙන් ආගම පිළිබඳව පිරිනමන අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. එතකොට බුද්ධාගම ආරක්ෂා කරන අතරතුරදී 10 වන ව්‍යවස්ථාවත් අපි කියව ගන්නට ඕන. 10 වන ව්‍යවස්ථාවේ කියනවා සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහසද ලබ්ධියක්ද හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ඇතුළුව සිටීමේ නිදහසට හෘද සාක්ෂිය නිදහසට හා ආගමික නිදහසට හිමිකම ඇත්තේ කියන එක.
එහා සමානවම 12 වන වගන්තිය අපි කියව ගන්නට ඕන. 12 වන වගන්තියේ දෙවන උපවගන්තියේ කියනවා කිසිම පුරවැසියෙකු වර්ගය ආගම භාෂාව කුලය ස්ත්‍රී පුරුෂ භේදය දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතුන් මත හෝ අන් කවර වූ හේතුවක් මත හෝ වෙනස් කොට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේ කියන එක. ඒ අනුව අපි අලුතින් මේක කියව ගන්නට ඕන. අපි බැඳිලා තියෙනවා මේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. ඒ ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා නම් බුද්ධාගමේ පෝෂණය කරන අතරතුරමීම අපට වගකීමක් පැවරෙනවා සියලු ජාතීන්ට තමන්ගේ ආගම අදහීම සඳහා නිදහස ලබා දීම. ඒ හා සමානවම අපි වගකීමක් පැවරෙනවා සියලු දෙනාටම අපි අර ඉක්වලිටි ක්ලොස් එක කියලා කියනවා එක හා සමානව සැලකීම. Honorable Minister, you have 2 minutes left. ඒ අනුව ඒ ටික හරියට කියව ගත්තනම් මැතිතුමනි ගරු නියෝජ්‍ය සභාපතිතුමනි අපිට අර ඇහුච්ච දාතියේ කතා තවදුරටත් ඇහෙන්න අවශ්‍ය නැහැ. මේක ඇති විශේෂයෙන්ම මම හිතනවා අපි මේ නිවැරදි ලෙස තේරුම් අරගෙන මේ රට සැදීම සඳහා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුයි කියන එක. මට මතක් වෙනවා ගාමිණී දිසානායක මැතිතුමා තමුන්ගේ ප්‍රථම කතාවේදී 1970 දී එතුමා උපුටලා දක්වලා තිබුණා එක්තරා ෆ්‍රාන්ස් විප්ලවවාදියෙක්ගේ ප්‍රකාශයක්. ඔහුගේ නම කැමියුඩි මුල එහි සඳහන් කරලා තියෙනවා let us watch in which diversion the mob is running so that we can lead them. But that's not the leadership. That's not the leadership. Leaders need to find out for themselves what is right for this country and lead them to a safety, dignity and integrity of this nation. That's how we can build this country. It's no point you just go in front of the mob and try to get votes whether this side or the other side. We have to find what is right for this country. We must give leadership to that country. That is exactly His Excellency President Gotabaya Rajapaksa want. He made it very clear in his address before this August Assembly that he wants to create a country where all citizens in this country will feel safe, secure and dignified. So I invite everyone, let us join hands, forget about the past, move on and build a Sri Lanka which is inclusive. That's called inclusive nationalism. We don't want any sort of division. We want unity. That's how we can build this country. That's how we can progress. That's how we can make the cake Thank you. bigger Your for time all is of up. us to eat. Thank you very much.